බුදු සිහිල කළා ඔබට ශාන්තිය කාන්තිය ලැබේවා. මේ ජීවත් වෙන සමාජයේ සෙනෙහසේ දයාබරත්වයේ මිනිස්කමේ විපුලස්ථානයක් ක්ෂේමස්ථානයක් වේවායි අපේ ප්‍රාර්ථනාවයි. පාරමිතා වැඩසටහන තුල ගෞරවනීය පුණ්‍යකම් හිතයිශිනී අපි හැමදාමත් කතා කළේ බුද්ධාමයේ තියෙන දාර්ශනික කවිතාව මිහිරෙන් වර්තමානයට පෙරාගන්නේ කෙසේද කියා. අදත් එහෙම කතා බහකට තමයි අද අප යොමු වෙන්නේ. ඒ තිබෙන ශිෂ්ටාචාරික රමණීයත්වය කියන්නේ සම්ප්‍රදායේ සාර ශේෂයේ නිර්මාණවේදී කොහොමද වර්තමානයට මිහිරෙන් පෙරාගන්නේ. මෙන්න ඊට කදිම නිදසුනක් මේ ගීය. සැදිලා දාගැබ ඉහලින් රන්දිරු පිපිලා වැව් පාමුල රන් දහදිය වැහැලා මෙතේ හිමට නිල් කෙත්බිම් නැගිලා වැව්තලයේ නොනැසෙන රැලිමා පිදිවනින් බැබලී මුමුණන්නේ ශ්‍රමයට අධිපති ගොවිකම් කරුවන් උදෙසා පබඳින යශෝගීතයයි යව් විසුමතේ ආගැබ සැදිලා ආගැබ ඉහලින් රන්දිරු පිපිලා වැව් පාමුල රන් දාදිය වැහැලා නෙතේ හිමට නිල් කෙත්බිම් නැගිලා බතින් නැගී පිනුණුදු ගඳ මැඩ සුවඳල් සුවඳයි සුළඟ ගෙනෙන්නේ මහන් සිතින් හද කැටපත් පවුනේ උපන් සියක් කවුරිලිය වෙන්නේ යව් කිස්මතේ ආගැබ සැදිලා ආගැබ ඉහලින් රන්දිරු පිපිලා වැව් පාමුල රන් දාදිය වැහැලා මෙතේ හිමට නිල් කෙත්බිම් නැගිලා අනේ මෙහෙම දවසක HM හිටියනම් කොච්චර සුන්දරයිද. අපි පාසල් සිසුන් විදියට සිටින කාලේ තමයි මේ ගීතය අපිට ගුවන්විදුලියෙන් ඇහුනේ. ශිෂ්ටාචාරික රමණීයත්වයේ ඒ තියෙන සංස්කෘතික කවිතාව නිර්මාණවේදියා කොහොමද මිහිරෙන් පෙරාගන්නේ කියන එකට හරිම ලස්සන උදාහරණයක් තමයි මේ ගීය. සමන් චන්ද්‍රනාත් වීරසිංහ තමයි එතුමා තමයි මේ ගීතේ ජයරත්න ගමගේ සමාවෙන්න. අපි අපේ ලංකාවේ ගී කරලිය ඇතුලේ එච්චර සාකච්ඡා නොකළ නමක් ජයරත්න ගමගේ. එතුමාත් ඉතාම ගෞරවයෙන් අපි මේ අවස්ථාවේදී සිහිපත් කරමින් තමයි අදත් පාරමිතා වැඩසටහන ජීවිතයට මඟ කියන සදහම් ගීතාව නමින් තමයි අපේ වැඩසටහන අප විශේෂ දක්වන්නේ. හැමදාම අපේ වැඩසටහන දහමෙහි අරුත නිරුත කියා දෙමින් සුපෝෂණය කරන්නේ ශාස්ත්‍රවේදී කන්දේ විමලානන්ද හිමියන්. ගෞරවනීය හිමියනි, ඔබ වහන්සේ ඊටම ගෞරවයෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙනුවෙන් අදත් අපි নমස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම අද දවසේ අපේ
මේ දහම් සංකතනය මිහිරි කරන්නට මෙහි පැමිණ සිටින ප්‍රවීණ ගායනවේදී ප්‍රවීණ ගීතඥ ටීඑම් ජයරත්න මහතාත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම තුරුණු කලාකාරියක් තුරුණු ගායන ශිල්පිනියක් කමන්දියා උත්පලි දියණියනි ඔබත් ඉතාම ආදරයෙන් අපේ වැඩසටහනට අපි පිළිගන්නවා. අද මේ පුන් පොහොදාව බොහෝ විශේෂ දහම් නිමිති රසක් තිබෙන දවසක් අපි හම්බුනේ. සෑම දිනකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද ඇසළ පුන් පොහොය දවස අද ශාසන ඉතිහාසය ඒ වගේම ලාංකික ඉතිහාසයේ පැත්තෙන් ගන්නකොට සුවිශේෂී දවසක් විදිහට සලකන්න පුළුවන් වෙනවා. ඇත්තටම ලාල් මහත්මයාණන් මේ අද දවස ගැන කියන අතරතුර මම මේ අවසන් කරපු ගීතය ගැනත් වචනයක් අපි කියන්න ඕන. මේ වැව් ඉස්මත්තේ දාග බැසදිලා කියන තැනින් මට අද දවස ගැන කතා කරන්න කරුණු ටිකක් කියන්න ඕන. මේ නොරට බතින් නැගි පිරුණු දුගඳ මැඩ සුවඳවත් සුවඳල් සුවඳ හමාගෙන එනවා කියලා. මෙන්න මෙතන ඇත්තටම අද දවස එහෙම දවසකට මග කියපු දවසක්. ඒ නිසා කරුණු කාරණා අද දවස සුවිශේෂීකම් අපි පෙළගස්වගෙන ආවොත් සිද්ධාර්ථ කුමාරයා මව් කුස පිළිසිඳ ගැනීම සිද්ධ වෙන්නේ ඇසළ පොය දවසක. එහෙනම් හොඳ ආරම්භයක්. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේ තමන්ගේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්නේ බරණැස ඉසිපතනේදී අද වගේ දවසක. ඒ විතරක් නෙවෙයි සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරන්නේ මනා නික්ම යාම පිටත්වීම සිද්ධ වෙන්නේ අද වගේ දවසක. ඒ වගේම කොණ්ඩඤ්ඤ තවුසා ධර්මය අහලා සෝවාන් ඵලයටපත් වෙලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවකයා විදිහට ශාසනයට ඇතුල් වෙලා ඒ විතරක් නෙවෙයි මහාන උපසම්පදාව ලබන්නේ අද වගේ දවසක. ඒ වගේම ලංකා ඉතිහාසයේ පැත්තට ආවට පස්සේ පාත්‍රා ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවීම අද වගේ දවසක සිද්ධ වෙනවා. ඒ වගේම දළදා වහන්සේ වැඩම වීමත් ඇසළ පෙරහැරේ ආරම්භයත් අද වගේ දවසක. කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා ලංකාවට සියම් දේශයෙන් උපාලි හාමුදුරුවෝ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා වැඩම කරවලා නුවර යුගයේදී බුද්ධ වර්ෂ 2296 දී ලංකාවේ නැති වෙලා තිබුණු උපසම්පදා භික්ෂූන් වහන්සේලා උපසම්පදාව නැවත ආරම්භ කරලා එය ආරම්භ කරපු දවසත් අද දවස. ඒ වගේම ලංකාවේ එදා අනුරාධපුර යුගයේ භික්ෂු සමාජයේ ආරම්භය සිද්ධ වෙලා පොහොය කර්ම ආරම්භ කරපු දවසත් අද දවස. මෙන්න මේ වගේ සුවිශේෂීකම් රාශියක් අද දවසට එකතු වෙලා තියෙනවා. ඉතින් එතකොට අද අපි කතා කරන අපේ මිනිසුන්ගේ ශ්‍රමය දැන් මේ ඉස්සරහ ගීතේ අපි අහපු විදිහට අපේ ශ්‍රමය දහඩිය කඳුළු මතින් නැගි අර ධර්මයට අනුව සේදාවක් කිත්තේහි ධම්මිකේහි අපෙන් නැගෙන දාඩිය බිඳු ධාර්මිකත්වයට යොමු කරපු දවස අද වගේ දවසක්. ඒ වගේ මේ ධාර්මිකත්වය මතින් සමාජයේ දැන් ලාල් මහත්මයාණන් අපි මේ ඉවසීම කියන්නේ හැමදේම ඉවසන් ඉන්න එක නෙවෙයිනේ. දැන් මේක පාරමිතා ප්‍රෝග්‍රෑම් එක. එතකොට මේ ඉවසීම පාරමිතාවක් වෙනකොට අපි ඉවසීම කියලා කියන්නේ හරි අපූර්ව විදිහට බුදුදහමේ විග්‍රහ කරනවා. දරාගෙන සිටීම, දැරීම. එතකොට දැන් අපිට සිද්ධ වෙන අසුබ දේවල් ගැන හිතලා නැත්තම් අපිට සමහර බාහිරින් සිදුවෙන දේවල් ගැන සිතලා අපි උත්සාහ නොකර ඒවා දරාගෙන ඉන්නවා. ඒ කියන්නේ හොඳ දෙයට උත්සාහ නොකර දරාගෙන ඉන්නවා කියන එකත් ඉවසීමේ පාරමිතාව නෙවෙයි. අපි හොඳ දෙයට යහපත් දෙයට උත්සාහ කරන්න ඕන දරාගෙන. ඒතර මේ ඉවසීම කියන්නේ එක පැත්තකින් අපේ සංස්කෘතියේ අපිට ප්‍රගුණ කරපු කාරණාවක් කිව්වට අයහපත් දේ හා නරක දේ ඉවසා දරා සිටීම නෙවෙයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. යම් කිසි කෙනෙක්ගෙන් තමන්ට සිදුවන පාඩු සමහර විට අපි ඉවසා දරාගෙන හිඳීම පාරමිතාව. නමුත් ඒ සමාජගත කරනකම් ඉවසා දරාගෙන සිටීම පාරමිතාවක් නෙවෙයි. ඒ වැරද්ද නිවැරදි කරන්න උත්සාහ කරන්න ඕන. ඒ නිසා අපි සමාජයේ වැරදි නිවැරදි කරන්නේ නැතුව
දරාගෙන ඉන්න එක පාරමිතාවක් නෙවෙයි. ඒ නිසා මට හිතුණා මෙන්න මේ ගීතය ඇතුලේ කතා කළේ අපේ පරිසරය මොකක්ද? අපේ සංස්කෘතිය මොකක්ද? අපි ශ්‍රමයට අධිපති ගොවි දෙවිවරු ගැන කතා කරනවා. විතුල්ලාල් මහත්මයා නම් අද අපේ ශාරීරික සෞඛ්‍ය රැකෙන්න ඕන මේ මානසික සෞඛ්‍ය රැක ගැනීම සඳහා. ඒ සියල්ලට මං හිතනවා හොඳ ආරම්භයක් අද අපිට මෙතනින් ලැබුණා කියලා. ඔබ වහන්සේ හරි අපූර්ව දෙයක් දේශවදාලේ. ඉවසාගෙන සිටිනවා කියන්නේ හැම වැරද්දක්ම කර තියාගෙන ඉන්න එක නෙමෙයි. ඒක විවේක බුද්ධියෙන් විමර්ශනයේ නිවැරදි කරගන්නට උත්සාහ කිරීම. අපේ ගී මණ්ඩපයට අද කැඳවාගත්ත තුරුණු ගී දියණියක්. ඇය අමන්ද්‍යා උත්පලී. අමන්ද්‍යා කලාකරුවෙකුගේ දෑබර දියණියක්. ගිරිරාජ් කෞශල්‍ය කියන අපේ ප්‍රවීණ රංගවේදියා, සිනමා අධ්‍යක්ෂවරයා, චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ ආදරණීය දියණිය. ඉතින් මේ ගී දියණිය අපේ ගී මණ්ඩපයට කැඳවාගත්ත අලුත් ගීතයක් ගායනා කරන්නේ. අමන්ද මේ ගීතේ ලියන්නේ මේ ගීතය රචනා කරේ අචල සොලමන්ස් අයියා. සංගීතවත් කරේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවර අජිත් දර්ශන ජයවීර මහතා. අපි කියහම
ඉතාම හොඳ සුගැයුමක් දියණියනි අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. අමන්දයා උත්පලි චිත්‍රපට පසුබිම් ගායිකාවක්. ඒගේ හඬ ඇහුණා ඔයාගේ ඔබගේ පියාගේ සිනමා කෘතීන් තුල අපි ඔබේ මනරම් ගැයුම් අපිට අහන්නට ලැබුණා. අපි කොහොමද මේ තියෙන බුදුදහමේ හරය සංස්කෘතික රමණීයත්වයේ මිහිරෙන් පෙරාගන්නේ කියන එකට නිදසුන් තමයි ඇත්තටම මේ වගේ ගීතත් නව නිර්මාණවේදීන් කරලිය සිටිනවා. අද මම හිතන්නේ ජාතික නාලිකාව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඉටු කරමින් සිටින්නේ ඒ වගකීම බුදුදහමෙහි හෙළ බෞද්ධ සංස්කෘතිය තියෙන ශිෂ්ටාචාරික රමණීයත්වයේ පණිවිඩය කොහොමද අපි නැවත සංකථනය කරන්න කියලා. අපි ඔබට මතක් කරන්න කැමති දැන් මේ අමන්දයා ගැයූ ගීය ලියූ ගී පද රචකයා නිර්මාණවේදීන් යලිදු අපි මතක් කරන්නට කැමති. ගීය ලිව්වේ අචල සොලමන්ස් තරුණ නිර්මාණවේදියා, සංගීතවත් කළේ විශාරද අජිත් දර්ශන ජයවීර. ඒ වගේම අපි මගතොට සොයමින් සිටිනවා මේ ගෙවුණු අතීතයේ තුල තියෙන සාධනීයතා, චතුරතා, මధుරතා අපි වර්තමානයේට විමර්ශනය කරගන්නේ කෙසේද කියලා. අපි ඔබට මතක් කරන්න කැමති අද රාත්‍රී 10:10ට ඊට ඉතාම හොඳ නිදසුන් සහිත වැඩසටහනක් ජාතික නාලිකාව ඉදිරිපත් කරනවා. තාල භාෂණ සන්තුස ලියනගේ කලාකරුවගේ අධ්‍යක්ෂණයෙන් මව් ලක්ෂිතගේ නිෂ්පාදනයෙන් හෙළ ගී මිහිර මහා සංස්කෘතික සාධනීයතාව බවට පත් කළ දිවංගත අල්හාජ් මොහිදීන් බෙග් කලාකරුවාට පෙදෙන ගී රසෝපහාරයක් හැටියට තමයි අද දවසේ රාත්‍රී 10:10ට අපි ඒ වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ වගත් මතක් කරමින් මේ පුන් පොහොදාවේ තව විශේෂ සලකුණු රසක් තිබෙනවා අපි හැමතැනම. ඇත්තටම ලාල් මහත්මයාණන් මේ පටාචාරාවක් ලෙසින් තැවෙන්නට පත නිමි පැතුම්. ඉතින් මේ අදහස මේ පද රචනයට ලබා දීලා තියෙනෙත් ගිරිරාජ් මහත්මයාණන් කලාකරුවෝ අලුත් විදිහට හිතනවා කියනවනේ. ඉතින් මේ මම අර මුලින් කිව්ව වචනය ඉවසීම, කන්ති ශාන්තිය කියලා කියනකොට අපිට තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි යම් පුද්ගලයෙක් දුකක වේදනාවක ඉන්නවා නම් ඒ වේදනාව දරා ගැනීම පාරමිතාවක් වෙන්නේ නැහැ. ඒ දුකක වේදනාවක ඉන්නවා නම් ඒ දුකෙන් වේදනාව තුලින් තමන් විපර්යාසයට ලක් වෙන්නේ නැතිව ලාල් මහත්මයාණන්. ඒ කියන්නේ ඒ වේදනාව දරාගෙන ඉන්න එක පාරමිතාව නෙවෙයි. ඒ තුලින් අපි විපර්යාසයට ලක් වෙන්නේ නැතුව, එයින් වැටෙන්නේ නැතුව, වෙනස් වෙන්නේ නැතුව එය දරාගෙන එයින් මිදෙන්නට මඟ හැවීම තමයි පාරමිතාව වෙන්නේ. ඒක තමයි ඉවසීමේ පාරමිතාවේ ලක්ෂණය. එතකොට බලන්නකෝ අපේ සමාජෙ සිද්ධ වෙන සමහර දෑ ඒවා සිදුවෙන්න දීලා ඒ සිදුවෙන දිහා අපි ඉවසීමෙන් දුකෙන් වේදනාවෙන් දරාගෙන ඉන්නවා. ඔයවා එහෙම වුණාට කමක් නැහැ කිය. එහෙම දරාගෙන ඉඳීම සමාජයකට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට පටාචාරාව දැන් මේ ගීතය ගැන වචන ටිකක් කියන්නට මට ඕන. ඉතින් මේ පටාචාරාව ජීවිතයේ දුකටපත් වෙනවා. තැවීමටපත් වෙනවා. ඒ තැවීමටපත් වුණු පටාචාරාව සද්ධර්මාලංකාරේ උපේක්ෂා සහගත සබ්බ භූත හිතානුකම්පී මානව දෘෂ්ටියක් තිබුණු. ධර්මසේන හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ ලාල් මහත්මයාණන් මේ පටාචාරාව ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟට තමන්ගේ බොහොම වේදනාබරව එනකොට උන්වහන්සේ ලියන්නේ මේ බිලිඳි තැනැත්ත උන් දැක. අපි සංසාරේ ඇත්තටම අතරමං වෙනු බිලිඳු අය. දරුවෝ අපි මේ සසරේ. එතකොට ධර්මසේන හාමුදුරුවෝ මේ මාර්ගඵල නොලබපු අපි සසර තුල සිදුවන දේවල් දැන් පටාචාරාවගේ දැන් පටාචාරාව බොහොම සැප සම්පත් ඇති කුලයක ඉපදුනි. ඇය තමන්ගේම ගෙයිවසන කොල්ලෙකු හා බැඳී වෙසෙති. එසේ වුවත් උන්ගේ දෙමව්පියෝ ජාතීන් හා සම්පත්තීන් උතුම් තරම් වූ සිටු පුත්‍රයාන කෙනෙකුන්ට සරණ දෙන්නට දවස් නියමව නකත් දවස් උදා වූ කලට බැඳී වසන කොල්ලාට කියන්නෝ මා අසවල් දවස් අසවල් සිටු පුත්‍රයාණන්ට සරණ දෙති. මා උන් කරා ගිය කල ඔබිනුත් වෙනම රැකවල් ඇතිහෙයි. දක්නා පමණකටත් නොලබව. දැන් මේ හැඟීම අදත් සමානයි බලනකොට. ඒ විතරක් නෙවෙයි ලාල් මහත්මයාණන් මේ යන්නේ සූදානම් වෙලා හොරෙන් පැනලා යන්නේත් හරි අපූර්ව විදිහට මේ කිලිටි කඩරෙද්දක් ඇඳ ඒ කියන්නේ කිලිටි
රෙදි කෑල්ලක් ඇඳගෙන මිඩියන්ගේ ලෙසට හිසකේ බැඳගෙන රෑ දෙවරු වී පෑරියාසේ වී කෙටුවා වගේ මේ විදිහට තමයි යන්නේ. නමුත් ලාල් මහත්මාණන් මේ පැනලා යන්නේ ගෙදර වැඩකාර කොල්ලත් එක්කනේ. හැබැයි එතනින් එහාට මේ දෙන්න විවාහ වුණාට පස්සේ ධර්මසේන හාමුදුරුවෝ භාවිත කරන්නේ ඒ කොළු කියන වචනේ. එක තැනයි භාවිත කරන්නේ. එතනින් පස්සේ තියෙන්නේ සමුනානනෝ. ඔහු සැමියෙක්. එතකොට ඔහුට ගෞරවාර්ථය ගේනවා. ඒතර අපේ සංස්කෘතිය ඇතුලේ මේ මානවවාදය කියන එක, අපේ ජීවිතවල දෙන ගෞරවය කියන එක ධර්මසේන හාමුදුරුවෝ රකින්න. ඒ නිසා මේ අපිට තැවෙන අය ඒ තැවීමෙන් මිදෙන්න මග කියන එක තමයි බුදුදහම. එතකොට ඒ තැවීම දරාගෙන එයම විඳීම දුකටපත් වීම නෙවෙයි අපේ බුදුදහම. ඒ නිවෙන්නටපත් වීම බුදුදහම. ඔබ වහන්සේගේ අර්ථකථනය මනරම් ගීයක් තරම් මధుරයි. ඒ තමයි දහම් රසය. ඒ චනවහර, ඒ මිහිරි බස්වහර මොනතරම් අපිට හදාරන්න හැදෑරිය යුතුද කියන එක අපිට හිතෙනවා චිරන්තන හෙළ බොදු ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ. අද දවසේ අපේ ගී මණ්ඩපයේට වෙසසින්ම මෙහි අපගේ ආරාධනය ලැබ පැමිණ සිටින ප්‍රවීණ ගීතඥ ටීඑම් චාරත්න කලාකරුවාණන් අපි එතුමා මතක් කරන්නේ අර අපි මේ කියන පණිවිඩය හෙළ බෞද්ධ සංස්කෘතිය ශිෂ්ටාචාරික රමණීයත්වයේ මිහිරෙන් පෙරාගත් මහා අනායාසී ජන සෞන්දර්යකින් යුක්ත කලාකරුවෙක් හැටියට. එතුමාගේ ගීයක් තමයි අපි මිලකට තෝරගන්නේ. අගනාහිමි මෙත්න දුරානෙනි අමදිමි වැතින පාදපියුම් අමරසවන් ඇකි සුමදුර දෙසුමකි හිමිනි සිරිවත සුපිපුුණු කුසුමකි සසර දුක් සිඳ බිඳ දාලා නිමල් බවින් මහා පෙළහර පාලා රුදු මරු පොද බිඳ ඕමෙඩ ජය දද අජරාමර විය හිමිලද බුදු පද තිලෝ අගනාහිමි මෙත්න දුරානෙනි නමදිමි වැටින පාදපියුම් අමරසවන් වැකි සුමධුර දෙසුමකි හිමියනි සිරිවත සුපිපුුණු කුසුමකි කෙලෙස් මලින් පිරි රුදු භව කතරේ රළ පහරින් අප මුදවනු සමීදේ පාමෙත් ගුණ මුදු සතහට සෙට සැදු සරණයි තිලොවට සම්මා සම්බුදු තිලෝ අගනාහිමි මෙත්න දුරානෙනි නවදිමි වැටින පාදපියුම් අමරසවන් වැකි සුමධුර දෙසුමකි හිමියනි සිරිවත සුපිපුුණු කුසුමකි එදා නෝන මට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි ආපහු හිටපු තැනට මාව නේද?
මේ ලෝකෙ සමහරක් දේවල් තියෙනවා චාරු කවදාවත් වෙනස් කරන්න බැරි. යොමු කළේ නැත මනද්වාරය. සාදරානුග්‍රහය එක්රෝ ලංකා ට්‍රේඩින් අංක 145 පුත්තලම් පාර කුරුණෑගල. ආකික ඩිසයින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්ස් මීගම් පාර මල්කඩුවාව කුරුණෑගල. කෝටි ගණන් දිනුන් ලැබෙන ලක් එක දැන් පෑදිලා. කෝටි ගණන් දිනුන් ලැබෙන ලක් එක දැන් පෑදිලා. කෝටි 4-5 වෙලා ඉරිදටත් අදිනවා. සුපර්බෝල් අලුත් වෙලා සුපර්බෝල් අලුත් වෙලා. කෝටි 5යි දින 4යි සුපර්බෝල් ලක් එක දැන් පෑදිලා. කෝටි 5ක සුපිරි ජයමල්ලක් සමග සුපර්බෝල් සතියට දින 4ක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය. මට හඳ ඕනේ. හඳ ගෙනල්ලා දෙන්න. හඳ ගොඩක් දුර තියෙන්නේ. හඳ ගන්න බෑ. පුතා මේ බත් කට කන්නකෝ. බෑ මට හඳ ඕනෙමයි. කන්නෙත් නෑ නිදා ගන්නෙත් නෑ. හඳ ඉල්ලලා අඬනවා. යේ තාත්තා මට හඳ ගෙන දුන්නා. අපට දුරයි කියා සිතුණු ජීවිතයේ බොහෝ දේවල් ළඟා කරගන්න වෙනස් විදියකට සිතන්න. ලංකා බැංකුව නව්‍යකරණයෙන් ඉදිරියටම. එදා නෝන මට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි ආපහු හිටපු තැනටම ආව නේද? මේ ලෝකෙ සමහරක් දේවල් තියෙනවා චාරු කවදාවත් වෙනස් කරන්න බැරි. යොමු කළේ නැත මනද්වාරය. සාදරානුග්‍රහය එක්රෝ ලංකා ට්‍රේඩින් අංක 145 පුත්තලම් පාර කුරුණෑගල. ආකික ඩිසයින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්ස් මීගම් පාර මල්කඩුවාව කුරුණෑගල. විදෙස් මුදල් එවන ඔබට ලංකා බැංකුවෙන් හඳුන්වා දෙන විශේෂ තැන්පතු ගිණුම සාමාන්‍ය ස්ථාවර තැන්පතුවලට වඩා වැඩි පොලියක් 2020 අප්‍රේල් 8 සිට ඔක්තෝබර් 7 දක්වා SDA ගිණුම් හා IIA ගිණුම් හරහා ලංකාවට එවන විදෙස් මුදල් සඳහා මේ වළංගු වේ. වැඩි විස්තර ළඟම ලංකා බැංකු ශාඛාවෙන්. එතකොට තාත්තා අකුර විකුණන්න එකත් පවුනේ. තාත්තා අකුරු විකුණන්නේ නැතුව කොහොමද මගේ දුවට අකුරු උගන්වන්නේ? කරුමයක්ද මන් දන්නේ මේ ගෙවන්නේ. මේකේ පැටලිලිලි හැම තිත්ත වෙලානේ. මූල් කියන්නේ ඉතින් කොහොමත් පැටලෙන જાතියක් නේ. ගංගනා දුවලා ගෙදර. සිත නිවන කතා සිත නිවන කතා. ජනහද ජයගන්න වරමක් අරගන්න. අනාපය ලැබගන්න අප හා එක්වන්න. සැනකින් හා පුළුල් චන්දදායක ආමන්ත්‍රණයක් ඔස්සේ චන්ද අපේක්ෂක ඔබගේ ජය තහවුරු කරන ජාතික රූපවාහිනී මහජන වේදිකාව දැන් විවෘතයි. නිසක ජය සඳහා විමසන්න. ජීවිතයට මග කියන සදහම් ගීතාව පාරමිතා. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ සාධර්ම රත්නාවලියේ ධර්මසේන හාමුදුරුව ගැන කියනකොට මම කල්පනා කළේ අපේ අධ්‍යාපන ක්‍රමයෙන් කොයිතරම් මේ සම්භාව්‍ය සාහිත්‍යයේ හෙළ බොදු සාහිත්‍යයේ තියෙන ශිෂ්ටාචාරික රමණීයත්වයේ ටීඑම් ජරත් මැතිතුමනි අපේ අතෑරලා දාලා තියෙනවා. මේ හෙළ බස්වහර මාධ්‍ය සංස්කෘතිය සුපෝෂණය කරන්න මොනතරම් ආලෝකයක්ද මේවෙන් ලබන්න පුළුවන්. අපි මේ පණිවිඩය තමයි මේ වැඩසටහන ඇතුලේ හැමදාම අතරම දෙන්නේ. දැන් බණ කොච්චර ඇහුවත් අහන බණ ජීවිතයට ස්වීය කරගන්න. ඒක මේ ආත්ම භාෂණයක් බවට පත් කරගන්න පුළුවන් කලාකරුවෝ තියෙන්නේ අපේ රටේ අත්‍යල්ප ප්‍රමාණයක්. ඒ අතරේ ටීඑම් ජයරත්න කලාකරුවා අපි එතුමා පිළිබඳව හරිය සතුටින් සොම්නසින් මහා ගෞරවයෙන් කතා කරන්න හේතුව එතුමා මේ ධර්මයේ පණිවිඩය සහ ජීවිතයේ තියෙන පණිවිඩය හෙළබොදු සංස්කෘතිය එහි දාර්ශනික කවිතාව හරි අපූර්වට පසක් කොට ගත කෙනෙක්. එතුමා එහෙම කියන්නේ නැහැ. හැබැයි ඔහුගේ හඬ ඔහුගේ ජීවන පැවැත්ම තුළ අපිට එහෙම ඇහෙනවා. මැතිතුමනි වචනයක් දැන් කතා කරන්න කැමති කොහොමද තොරතුරු මේ දවස්වල නිර්මාණ කටයුතු ආදි වශයෙන් යමක් කියන්න. දීර්ඝ නිවාඩුවක් ලැබිලා තියෙනවා.
විවේක කාලයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒකෙදි කලේ එකම දෙයක් මේ පාත්‍ය හදාගෙන ගහකොළ වවන එකත් කළා. ඒක බොහොම හොඳ දෙයක් නිසා ඒත් එක්කම මට මේ කියෝ ගන්න අතපසු වෙච්ච කියන්නේ කාලය නැති නිසා වෙච්ච දහම් පොත්පත තිබ්බ රාශියක්. ඒ ටික ඔක්කොම කියවන්න අවකාශ ලැබුණා මේ අවස්ථාවේදී. ඒ ටික තමයි කරගෙන ගියේ. මොකද ඒකෙන් පෝෂණය වුණොත් තමයි මට මගේ මාර්ගය තවත් එලිපෙහෙලි වෙන්නේ ඉස්සරහට යන්න. මේ සසර ගමන හරි දිගයි. ඉතින් ඒක බොහෝම ඉක්මනින් මේක නිවා ගන්න ඕනේ. ඒක හින්දා මේ ඒකට තමයි දැන් සූදානම් වෙන්නේ. වෙන දේවල් නෙමෙයි සම්පාදනය කරන්නේ. මෙතනින් කොහොමද ඉක්මනින්ම මිදෙන්නේ, හොඳින් මිදෙන්නේ කොහොමද කියලා. මොනතරම් විශිෂ්ට පණිවිඩයක්ද ඔබ හදාරන්නට වටිනා අගන කලාකරුවෙක් වගේ අපි හැමදාම ඔබ මේ මණ්ඩපේ නොහිටියත් අපි ඔබතුමන් පිළිබඳව මතක් කරනවා. අපි හැමදෙරෝනේ ලාල් මහත්මයාණන් මේ ඊළඟට මේ කිසා ගෝතමියක ලෙසින් කියලා අපිට ඉස්සලා ගීතය ඇහුණ නිසා මේ කිසා ගෝතමිය ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණාම උන්වහන්සේ මේ නොමල ගෙදරකින් අබමිටක් කියනකොට ඇය විදගෙන ගියේ මේ නොමල ගෙයක් හොයාගෙන. යම්කිසි කෙනෙක් වේදනාවටපත් වුණාම එය දරා ගන්න බැරි වුණාම හැබැයි එය ඔහුට හෝ ඇයට අවබෝධ කරවන්න ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අවබෝධ කරවන්න පුළුවන් ඊටා මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයක් බුදුහාමුදුරු භාවිත කරා. ඒ තමයි නොමල ගෙදරක් හොයාගෙන යනකොට ඇය වෙහෙසටපත් වෙනවා. අපේ බණ පොතේ තියෙනවා වෙහෙසන්ට ඌව මැනවයි කියලා. කියන්නේ වෙහෙස බවට පත්වීම හරහා තමන්ගේ ඒ වෙහෙසීම හරහා තමන්ට අවබෝධ වෙනවා. මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා තමන්ගේ පියාණන්ට යථාර්ථය අවබෝධ කරවන්න ඉරහඳ තමන්ගේ රිය මැදිරියට රත මන්දිරයට චක්‍ර දෙකක් රෝද දෙකක් විදිහට ඉල්ලලා පියාව වෙහෙසටපත් කළ ටිකකින් කිව්වා දකින දේවල් වලට අඬන අයට වඩා නොදකින දේවල් වලට අඬන අය මෝඩද කියලා ප්‍රශ්නයක් ඇහුවා. එතකොට පියාට තේරෙනවා මං අඬන්නේ නොදකින දේවල් වලට කියලා. නොපෙනෙන දේවල් වලට කියලා. කඳුළු දකුත් මුත් කඳුළු දකින්න ලැබුණට එය ඉෂ්ට කරගන්න ලැබීමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට මේ දරා ගැනීම අපිට අවබෝධ කරගන්න හේතු වෙන්නේ තමා විසින්ම ප්‍රත්‍යක්ෂයෙන් ඒ හොයා ගියාට පස්සේ. අපේ ජීවිත විසිතුරු ජීවිත වෙනවට බුදුදහම විරුද්ධ නැහැ. අනුරාධපුර නුවර සද්ධර්මාලංකාරයේ දේවරක්ෂිත ජයබාහු ධර්මකීර්ති හාමුදුරුවෝ. අනුරාධපුර නුවර එක්තරා ශ්‍රද්ධාවන්ත ස්ත්‍රියක් මල් කඩා ගෙනවුත් අබේගිරි වෙහෙර දාගබට පූජා කරන්නේ. ඕතමෝ තම බාලදුවක් කැඳවාගෙන තමන්ගේ බාලදුවත් කැඳවාගෙන තමයි එන්නේ. ඉතින් මේ කැඳවාගෙන ආපු වෙලාවේ මල්සුන් ගෙයි පැන් නොදැක මල්ලාසනයේ තියෙන ගේ පැන් දකින්න නැහැ. මලස්න සේදීම සඳහා පැන් ගෙන්නු සඳහා පොකුණට ගියේ. මේ අතරතුර දුව මල් ටික පූජා කරනවා මල්ලාසනය නොසෝදා. දැන් අපි මල් පූජා කරනවා. මල් පූජා කරන්නේ කොහොමද? අත හොදලා ගිහිල්ලා මල් නෙලනවා. මල් ටික අරගෙන ගිහිල්ලා මල් වලට පැන් ඉසිනවා. මල්ලාසනේ හොදනවා. අත් දෝවණය කරනවා. අපි එහෙමයි කිව්වේ අපේ සම්ප්‍රදායය. ඒතර වර්ණගන්ධ ගුණෝපේත මල් පූජා කරන්නේ පිළිවෙලකට සකස් කරලා. ඒ කියන්නේ අපේ බෞද්ධ පිළිවෙත සක්කච්ඡන් දානන් දෙති. සකස් කරලා දන් දෙන්න ඕන. පිළිවෙලට පිරිසිදුවට අපි කරන්නේ. ඒතර අපිට මේ ජීවිතයේ තියෙන පිළිවෙල පිරිසිදු බව සමහරු විසිතුරු බව ලෙස කියන්නත් පුළුවන්. හැබැයි අපි ගාව సౌందර්යය තිබුණා. හැබැයි මේ సౌందර්යය ඇතුලේ තමයි අපි දැක්කේ ජීවිතේ යථාර්ථය. එතකොට බුදුදහම කියන්නේ අද අබිනිෂ්ක්‍රමණය කරපු දවසනේ. අබිනිෂ්ක්‍රමණය කියලා කියන්නේ මනා නික්මීම. බෝසතාණන් වහන්සේ කලකිරලා නෙවෙයි ගියේ. කලකිරවන්න බෑ ජීවිතේ කරේ ඕනවට වඩා. බුදුදහමට විරුද්ධයි ඒක. එතකොට කවුරු හරි කෙනෙක් ජීවිතේ නැති කරගත්තොත් කලකිරිලා. එහෙම බණ කියන්න බෑ. ඒ නිසා කලකිරෙනවා කියලා කියන එකට අපි අර්ථකථනය කරගන්නවා මේ අබිනිෂ්ක්‍රමණය මනා නික්මීමේ නිවැරදි ලෙස ජීවිතය අවබෝධ කර ගැනීම. ඒ නිසා දරා ගැනීම, විඳ ගැනීම මේ ගීතය ඇතුලේ නිවෙන්නට අපි අවබෝධ කරගන්නවා. ඒ නිසා බුදුදහම කියලා කියන්නේ ජීවිතය යථාර්ථය තේරුම් අරගෙන ගමන් කරන්නට පහසු දහමක් මිසක අපේ ජීවිතයේ තියෙන මේ ලෞකික ජීවිතයේ තියෙන ලෞකිකත්වයන් විනාශ කරන එකකුත් නෙවෙයි. ඒ ලෞකිකත්වයෙන් උත්තම තත්වයට පත් වෙන්න තමයි අපිට මඟ කියලා තියෙන්නේ.
අද අපේ ගී මණ්ඩපෙට තවත් කලාකරුවෙක් අපි කැඳවා ගත්තා. ආනන්ද තිලක් බණ්ඩාර මහත්මයා ඔබත් ආදරෙන් පිළිගන්නවා. අපි ඔබගේ ගීතයක් තමයි තෝරගෙන ඔබ ගායනයට තෝරාගන්නේ ආචාර්ය වික්ටරත්නයන්ගේ ගීයක්. ජීවිතයට මඟ කියන සදහම් ගීතාව පාරමිතා අපේ වැඩසටහන විරාමයට පෙර ආතුව ආනන්ද තිලක් බණ්ඩාර කලාකරුවා ගායනා කළේ ආචාර්ය වික්ටරත්නයන්ගේ ගීයක්. මේ ජාතියේ සංස්කෘතික ආධ්‍යාත්මය ඊටාම ප්‍රේමණීය ඊටාම
සැදැහැ හැඟුමෙන් මහා ස්නිග්ධ භව භාෂණයක් බවට පත් කළ උත්තම ගණ්‍ය කලාකරුවෙක් ආචාර්ය වික්ටර් රත්නායකයන්. එතුමා පිළිබඳව මේ පුන් පොහොදාවේ අපි හරිම කෘතවේදී රසිකයන් හැටියට සිහිපත් කළ යුතුයි. එතුමන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා අපි මේ රටේ එතුමාගේ ගීත වින්ද රසිකයන් හැටියට පමණක් නෙවෙයි හෙළ බෞද්ධ ශිෂ්ටාචාරික රමණීයත්වයේ පණිවිඩය රසෝච්චාරණය කළ සුකෝච්චාරණය කළ උත්තම ගණ්‍ය කලාකරුවෙක් ආචාර්ය වික්ටර් රත්නායකයන් අපි මේ වෙලාවේ තෙරුවන් බෙලෙන් එතුමන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා මුළු හදවතින්ම ටීඑම් ජයරත්න මැතිතුමා ඇතුළු අපි සියලුම දෙනා මේ මොහොතේ ප්‍රාර්ථනා කරන්නට කැමතියි. අද පාරමිතා වැඩසටහනේ අද විතරක් නෙමෙයි හැමදාම අපි මේ තියෙන බෞද්ධ සංස්කෘතික පණිවිඩය ප්‍රායෝගික ජනවහරක් හැටියට සමාජගත කරන්නේ කොහොමද කියන කාරණාව තමයි අපේ හඳුරන්නේ අපි කතා කරමින් සිටින්නේ. ලාල් මහත්මාණන් මේ අපේ භාෂාව අපේ මේ ගායනයන් ඇහෙනකොට මට හිතිච්ච කාරණාව මේ ටීඑම් ජයරත්නයන් සමහර වචනවලට අර හැඟීමේ හා භාෂාවේ හිමි ස්ථානයක් තියෙනවනේ. ව්‍යංජනයි ශක්තිය. ඔව්. ඒ ශක්තිය දුන්න විදිහ, ජීවයේ දුන්න විදිහත් එක්ක එතුමාණන් ඊටාම එදා වගේම අදත් මේ බොහොම ලස්සනට ගායනා කරනකොට මට හිතිච්ච කාරණාව මේ අපේ භාෂාව තුල තියෙනවා ලාල් මහත්මාණන් මේ භාෂා දිරූපතාවක්. අපිට කතා කරන භාෂාවක් හා ලිඛිත භාෂාවක් තියෙනවා. යම් භාෂාවකට මේ කතික බසයි ලිඛිත බසයි. ඒ කියන්නේ ප්‍රකෘති විකෘති කතනය ප්‍රකෘති කතනය කියන මේ දෙක තියෙනකොට ඒ භාෂාවක් ලෝකේ හරි ජීවමය භාෂාවක් බවට පත් වෙනවා. ඒත් ලාල් මහත්මාණන් භාෂාව නැති වුණොත් ජාතිය නෑ එතන. ඒතකොට භාෂාව මත තමයි ජාතිය රඳා පවතින්නේ. එතකොට පුංචි කාරණාවක් මම හිතනවා මේ දකින්න සියලු දෙනා මේ ගැන හිතුවොත් මම මතක් කරනවා අපි සිංහල ඉගෙන ගන්නවා. ඉස්කෝලේ පොතට ගියාම 10 වසර සිංහල පොත 10 වසර 11 වසර සිංහල පොත ගත්තම පාඩම් 16ක් තියෙනවා සාහිත්‍ය පාඩම්. සාහිත්‍ය පාඩම් 16 ලාල් මහත්මාණන් පළවෙනි පාඩම තියෙන්නේ උම්මග්ග ජාතකයේ සතර කම්මන්ත්‍රණය කියන පාඩම. පිටු 17ක් පොතේ තියෙනවා. අමාරු වචන 570ක් තියෙනවා. එතකොට 10 වසරට ගියපු ළමයා පළවෙනියටම පටන් ගන්න පාඩම සතර කම්මන්ත්‍රණ. ඊට පස්සේ එතනින් එහාට දෙවෙනි පාඩම ගුත්තිලේ කවි 30 ගාණක් තියෙනවා. මේ පොත් ඊටාම රමණීය පොත් බව සැබෑවයි. හැබැයි එතනින් එහාට ගියාම අද භාෂාවට කිට්ටු වෙච්ච සාහිත්‍ය නිර්මාණ ඊට පස්සේ තියෙනවා. පොතේ පාඩම් ටික පෙළගස්සනකොටම අමාරු ගැඹුරු පාඩම 10 වසර ළමයින්ට මුලට එකතු කළාම සිංහල භාෂාව එතනින් එපා වෙනවා. එතනින් එහාට මේ සාගර පලන්සූරියගේ කවි, රත්නශ්‍රී විජේසිංහයන්ගේ කවි, කෙටි කතා මේ වගේ මේ නූතන සාහිත්‍ය තියෙනවා. ජන කවිත් තියෙනවා. ළමයාට භාෂාවේ තියෙන රසවත් බව මුලින් කියලා දීලා අර අපිට දුර භාෂාව, ඒ කියන්නේ දුර භාෂාත්මක පාඩම් එන්න ඕන 11 වසරට වෙන්න ඕන. එහෙම නැත්නම් මේ පෙළ ගස්සනකොට ගැළපෙන්න ඕන. මේ වගේ තැන ඉඳලා මම මේ කියු පුංචි උදාහරණයක් අපිට භාෂාව රසවත් කොට දෙන්න තියෙන තැන් දැන හෝ නැදැන යම්කිසි විදිහකින් අපේ භාෂාවට තියෙන අවබෝධය හා අවධානය අපෙන් ගිලිහෙමින් යනවා. ඒ නිසා මම මේ වෙලාවේ කියනවා එක පැත්තකින් අපි කල්පනා කරන්න වෙනවා අපේ මේ ගීත කලාව තුලත් එතකොට ලේඛකය තුලත් මේ සමස්තය සියලු දෙනා මම හිතනවා මේ භාෂාවේ තියෙන ගුණයන් වෙනුවෙන් පෙළ ගැහෙන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙනවා කියලා. ඔබ වහන්සේ කියන පණිවිඩය මම පුනරුච්චාරණය කරන්නට කැමතියි. ජාතික අධ්‍යාපන ධාරාව ඇතුලේ හෙළ බස්වහර දරුවන්ට මිහිරි සංවේදනාත්මක පණිවිඩයක් හැටියට දෙන්න වෙන වැඩපිළිවෙලක් පිළිබඳව අපිට කල්පනා කරන්න ඕන කාලය ලැබිලා තියෙන්නේ. අපි තව ගීයක් තෝරගන්නවා. අමන්දේ උත්පලි අමන්දේ ගායනා කරන්නේ විශාරද මාලිනී බුලත් සිංහල මැතිණියගේ ගීයක්. එතුමියත් බොහොම ගෞරවයෙන් අපි සිහිපත් කරනවා. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගී පද දිවංගත එච්.එම්. ජයවර්ධන සූරීන්ගේ සංගීත සංරචනය.
ගායන ශිල්පිනිය අමන්දයා උත්පලි පුතේ ඔයා වගේ තරුණු දරුවෝ කලාකාරයෝ මේ අනාගතයට ඉතාම අවශ්‍යයි. අපි හරිම සොම්නසින් තමයි ඔබ ගායනා කරනකොට අහගෙන හිටියේ. බොහොම ස්තුතියි. මේ මගේ පළවෙනිම සංගීත ගුරුතුමිය මාලි බුලත්සිංහ මහත්මිය. කොයිතරම් මම ඔබෙන් අහන්න හිටියේ ඔබට ඔබලාගේ ගමේ මාලි මිස්සු හම්බ වෙලා එහෙම තියෙනවද කියලා පුංචි කාලේ. ඔබට මතක නැතුව ඇති. මට මතකයි. මාලි මිස්ගේ ඉතින් මම හිතන්නේ පෙර පාසල යන අවදියේ ඉඳන් තමයි සංගීතය හැදෑරීම මිස්ගේ. ඔබට අපි සුබ පතනවා. අද දවසේ පාරමිතා වැඩසටහනේ අපි සමාප්ති සටහන තබන්නට සැරසෙන්නේ. අද දවසේ අදත් මේ දහම් පණිවිඩය දෙස අවදාරන්නට අපගේ ගෞරවනීය ආරාධනෙන් මෙහි වැඩමව අවදාළ ශාස්ත්‍රවේදී කන්දියායි විමලානන්ද හිමියනි ඔබ වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය. ඒ වගේම ගෞරවයේ පළ කරන්නට කැමති ප්‍රවීණ ගීතඥ ටීඑම් ජයරත්න මැතිතුමනි ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඔබ තුමන් ඔබගේ හඬින් දැයට තිලින කළ මහා භාව සෞභාග්‍ය චිරාත් කාලයක් දිගු කලක් එහෙම සම්ප්‍රදානය කරන්නට වරම වාසනාව තෙරුවන් බෙලින් ඔබතුමාට ලැබේවා කියලා මතක් කරට කැමති. අපගේ ගෞරවනීය වාද්‍යවේදීන් පිරිසත් මතක් කරන්නට කැමති. බන්දුලද සිල්වා මහතාගේ සංගීත අධ්‍යක්ෂණයෙන් තිලින තුෂාර, නිහාල් ප්‍රියන්ත පෙරේරා, සිදත් සෝමසුන්දර, චමිත් හේසාන්, ලසිත ගුණවර්ධන සහ වසන්ත බණ්ඩාර ඔබතුමන්ලත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමින් අද දවසේ අපි මේ ගීය සමගින් පාරමිතා වැඩසටහනින් නික්ම යනවා. ගෞරවනීය පුණ්‍යකාමී හිතයිශේනි ඔබලාගේ යහපත් හැඟුම් පැතුම් සියල්ල ඉෂ්ටාර්ථයක් බවට පත් වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවල් තෙරුවන් බෙලින් පූර්ණේ වේවා, සාධනීය වේවායි පතමින් ලබන පොන්පෝදා පහන් තැඹ මාලය මණ්ඩලේ